ශ්‍රී ලංකා ටෙලිකොම් සහ මොබිටෙල් සේවා එක්තැන්ව SLT මොබිටෙල් ලෙසින් අලුත් ගමනක SLT මොබිටෙල් එකම එක සබැඳියාව. සන්ලයිට් කියා නැචරල්ස් ඔබේ ඇඳුම් කියා කරයි. අද 2021 පෙබරවාරි 23 අඟහරුවාදා සිරස්තල පාස්කු ජනාධිපති කොමිසමේ අවසන් වාර්තාව කතානායකට හිටපු ජනපති මෛත්‍රී ඇතුළු පිරිසකට අපරාධ නඩු පවරන්නයි නිර්දේශ බුදුබල සේනා සංවිධානයට තහනමක්. පාකිස්තාන අගමැති ඉම්රාන් ඛාන් දිවයිනට ද්විපාර්ශ්වික සාකච්ඡා ආරම්භයි. දෛනික ආසාදිතයන් සංඛ්‍යාව පහළ ගොස් ඇත්තේ PCR අඩුවීමෙන් පරීක්ෂණ වාර්තාවත් ප්‍රමාදයි. මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගෙන් චෝදනා. විරෝධතාවක් හේතුවෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඉදිරිපිට උණුසුම් තත්ත්වයක්. වේගපන්දු පුහුණුකරු තනතුරෙන් බස් අස්වීම පිටුපස ගෙවීම් ගැටලුවක්. තමින්දවත් මැතිතුමන් මේ ලක්ෂාතාමාර පිළි අරගෙන නැහැ. එතුමා රෙසිග්නේෂන් දීලා තියෙනවා. ඇල්කොහොල් අඩංගු හෑන්ඩ් සැනිටයිසර් භාවිත කරන්න. ලෙඩ රෝග ඇති කරන විෂ බීජවලට එරෙහිව සටන් කරන්න. හඳුන්වා දීමේ මිල රුපියල් 350යි. From Ava Derana, this is Ava Derana Prime Time with Naomi Fernando and Kalindu Karuna Ratna. Live from Studio 24 in Colombo. අයිබෝවන් ඔබ අදත් එක්වන්නේ ශ්‍රී ලංකාවේ අංක එකේ සහ විශ්වසනීයම පුවත් විකාශය අද දෙරන 6:55 සමගින්. පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කළ ජනාධිපති කොමිසමේ අවසන් වාර්තාව අද කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට ලබා දුන්නා. එමගින් කොමිසම නීතිපතිවරයාට නිර්දේශ කොට ඇත්තේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හිටපු පොලිස්පති සහ හිටපු බුද්ධි ප්‍රධානීන්ට එරෙහිව අපරාධ නඩු පවරන ලෙසයි. එමෙන්ම බොදුබල සේනා සංවිධානය තහනම් කළ යුතු බවට නිර්දේශ කරන ජනාධිපති කොමිසම සිය වාර්තාවෙන් හිටපු අමාත්‍ය රිෂාඩ් බදුදීන් සහ MLAM හිස්බුල්ලා යන මහත්වරුන්ටද චෝදනා එල්ල කොට තිබෙනවා. එම ත්‍රස්ත ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පංචපුද්ගල ජනාධිපති කොමිසමක් එම වසරේ සැප්තැම්බර් මාස 21 වනදා පත් කරනු ලැබුවා. වසරකුත් මාස 3ක කාලයක් පැවති ජනාධිපති කොමිසමේ සාක්ෂි විමසීමේ කටයුතුවලදී පුද්ගලයන් 440 දෙනෙකුගෙන් සාක්ෂි විමසනු ලැබූ අතර ප්‍රහාරයට අදාළ ආරක්ෂක කැමරා දර්ශන ඇතුළු සාක්ෂි විශාල ප්‍රමාණයක් කොමිසම හමුවේ දිගහැරුණා. ඒ අනුව ජනාධිපති කොමිසමේ අවසන් වාර්තාව 2021 පෙබරවාරි 1 වෙනිදා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත පිළිගන්වන අතර එය අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කෙරුණේ ඊයේ දිනේදී. ඒ සිංහල භාෂාවේ පරිවර්තන පිටපතක්ද සමගින්. ඒ අනුව අදාළ වාර්තාවෙහි මතු කියවෙන කරුණු ඇතුළත්ව පවතින බව අද දෙරණට වාර්තා වුණා. මේක තමයි වාර්තාව. ජනාධිපති කොමිසමේ අවසන් වාර්තාව තුළ ත්‍රස්ත ප්‍රහාරයට ඍජුවම සම්බන්ධ පුද්ගලයන් ලෙස නිගමනයට එළඹ ඇත්තේ ප්‍රහාරය එල්ල කළ කණ්ඩායමේ නායකයා වන මොහමඩ් කාසිම් මොහමඩ් සහරන්, ඔහුගේ සොහොයුරන් වන රිල්වාන් සහ ෂෙයිනි, දෙමටගොඩ ඉබ්‍රාහිම් සහෝදරින් වන ඉල්හාම් සහ ඉන්ෂාෆ්, ජමීල්, හස්තුන්, මුවාද්, අසාද් මුබාරක්, මිල්හාන්, සාදික් සහ ෂාහිඩ්, සාරා ජස්මින් ඇතුළු ත්‍රස්තවාදීන් සමග ඍජු සම්බන්ධතා පැවැත්වූ 20 දෙනෙකුගෙන් යුත් පිරිසක්. එසේම රට තුළ ත්‍රස්ත ප්‍රහාරයක් සිදුවෙතැයි පූර්ව නිශ්චය කිරීමට අපොහොසත්වීම සහ බුද්ධි තොරතුරු ලැබී තිබියදී ප්‍රහාරය වළක්වා ගැනීමට අපොහොසත්වීමට අදාළව බලධාරීන් සහ නිලධාරීන් රැසක් මෙකි ප්‍රහාරයට වගකිව යුතු බවට ජනාධිපති කොමිසම නිගමනය කර තිබෙනවා. හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති ධුරය සහ ආරක්ෂක අමාත්‍යවරයා ලෙස වැඩභාර ගැනීමෙන් පසුව ජාතික ආරක්ෂක කවුන්සිලේ රැස්වීම නිතිපතා නොපැවැත්වීම සහ ඇතැම් මාසවල කිසිදු රැස්වීමක් නොපැවැත්වීම ජනාධිපති කොමිසමේ දැඩි නිරීක්ෂණයට ලක්ව ඇති කරුණක්. ජනාධිපති කොමිසමේ අවසන් වාර්තාවේ වැඩිදුරටත් දැක්වෙන්නේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මද්‍රව්‍ය ජාවාරම තුරන් කිරීමට දැක් වූ අවධානය ජාතික ආරක්ෂාව කෙරෙහි දැක්වූයේ නම් ජාතික ආරක්ෂක කවුන්සිලය නිතිපතා කැඳවිය යුතුව තිබූ බවයි.
මෙකි පැහැර හැරීම ආරක්ෂක අමාත්‍යවරයාගේ ක්‍රියා හා රාජකාරී තත්ත්වයන් පිළිබඳ බිහිසුණු තත්ත්වයක් නිර්මාණය කර ඇති බවත් ජාතික ආරක්ෂාව පිළිබඳ සමීප අධීක්ෂණයක් පවත්වාගෙන යමින් සහරන් හා ඔහුගේ අනුගාමිකයින්ගේ ක්‍රියාකාරකම් තුළින් ජාතික ආරක්ෂාවට ඇති අන්තරාය හිටපු ජනාධිපතිවරයා විසින් අධීක්ෂණය කළ යුතුව පැවති බව ජනාධිපති කොමිසම නිගමනය කර තිබෙනවා. රාජ්‍ය බුද්ධි සේවයේ ලබා දුන් තොරතුරු මත සහරන් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් විශේෂ මෙහෙයුමක් සිදු කිරීමට හිටපු ජනාධිපතිවරයා විසින් උපදෙස් දිය යුතුව තිබුණද එවැනි අධීක්ෂණයක් හිටපු ජනාධිපතිවරයා විසින් සිදු කර නොමැති බවත් එය ජනතාවගේ ස්වෛරීභාවයට අගතිගාමී ලෙස බලපා ඇති බව ජනාධිපති කොමිසමේ තවත් නිගමනයක්. ත්‍රස්ත ප්‍රහාරයක් පිළිබඳ මුල්වරට බුද්ධි තොරතුරක් ලද 2019 අප්‍රේල් 4 වන දිනට පෙර කරුණු සලකා බැලීමේදී හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සේ රාජකාරී හා වගකීම් පැහැරහැර ඇති බවත් මෙම අසාර්ථකත්වය හුදෙක් සිවිල් නොසැලකිලිමත්කම ඉක්මවා යන බවත් ජනාධිපති කොමිසමේ නිගමනය වී තිබෙනවා. කෙසේ වෙතත් ප්‍රහාරයට පෙර විදෙස් බුද්ධි අංශයකින් ලද තොරතුර පිළිබඳ හිටපු ජනාධිපතිවරයා දැන සිටියේදැයි යන කරුණ සම්බන්ධයෙන් සාක්ෂි විමසීමේදී හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන යන සාක්ෂිකරුවන් දෙදෙනාගේම විශ්වාසනීයත්වය පිළිබඳ බරපතල ගැටලුවක් මතු වූ බව ජනාධිපති කොමිසමේ අවසන් වාර්තාවේ සඳහන්. එහි දැක්වෙන්නේ රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඕනෑම වරදකින් ආරක්ෂා කර ගැනීමේ චේතනාවෙන් පසු වූ බවයි. එසේම හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාද රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂවරයාගේ වැරදි සම්බන්ධයෙන් දොස් තැබීමට දැඩි ලෙස පැකිලුණු බවත් එවැනි පැකිලීමක් හිටපු ආරක්ෂක ලේකම්වරයාට සහ පොලිස්පතිවරයාට දොස් පැවරීමේදී හිටපු ජනාධිපතිවරයාගෙන් නොදුටු බවත් ජනාධිපති කොමිසමේ අවසන් වාර්තාවේ සඳහන්. ප්‍රහාරයට පෙර ලද බුද්ධි තොරතුර සම්බන්ධයෙන් ජනාධිපති කොමිසම සිදු කළ සමස්ත සාක්ෂි විමසීම් සමතුලිතව අධ්‍යයනය කිරීමේදී රාජ්‍ය බුද්ධි සේවය විසින් ප්‍රහාරය පිළිබඳව ලද පූර්ව දැනුවත් කිරීමේ බුද්ධි තොරතුර 2019 අප්‍රේල් 4 සිට 16 දක්වා කාලය තුළ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ලබා දී ඇතැයි ජනාධිපති කොමිසම නිගමනයකට පැමිණ තිබෙනවා. මෙවැනි තත්ත්වයක් තුළ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා 2019 අප්‍රේල් 16 වන දින විදෙස්ගත වීමේදී ආරක්ෂක අමාත්‍යධුරය සඳහා වැඩබලන පත්වීමක් ලබා නොදීම තුළ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කර ඇති බවත් ප්‍රහාරය පිළිබඳ දැනුවත් භාවයක් තිබියදී එවැන්නක් සිදු කිරීම තුළ චේතාන්විතවම සහරන්ගේ තර්ජනයට මඟ පෑදූ බවත් ජනාධිපති කොමිසමේ නිගමනයයි. ඒ අනුව මෙම අතපසු කිරීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට සාපරාධී වගකීමක් ඇති බවත් දණ්ඩනීති සංග්‍රහයේ සුදුසු විධිවිධාන යටතේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට එරෙහිව අපරාධ නඩු පැවරීම කෙරෙහි සලකා බලන ලෙස ජනාධිපති කොමිසම නීතිපතිවරයාට නිර්දේශ කර තිබෙනවා. හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉස්ලාම් අන්තවාදය සම්බන්ධයෙන් දැක්වූ ලිහිල් ප්‍රවේශය එවක පැවති රජය ඉස්ලාම් අන්තවාදයට එරෙහිව ක්‍රියාශීලී පියවර ගැනීමට අපොහොසත්වීම කෙරෙහි ප්‍රධාන හේතුවක් බවට ජනාධිපති කොමිසම නිගමනය කර තිබෙනවා. එහි සඳහන් වන්නේ එය පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය දක්වා ඉස්ලාම් අන්තවාදය ගොඩනැගීමට පහසුකම් සපයා ඇති බවයි. ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ අප්‍රේල් මස 4 වන දින ලද විදෙස් බුද්ධි තොරතුර අප්‍රේල් 9 වනදා පැවති බුද්ධි සමාලෝචන රැස්වීමේදී සාකච්ඡාවට ගැනීමට ආරක්ෂක ලේකම්වරයා ලෙස වැඩි උනන්දුවක් නොදැක්වීමට අදාළව ජනාධිපති කොමිසම හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතාට එරෙහිව චෝදනා එල්ල කර තිබෙනවා. එහි දැක්වෙන්නේ ප්‍රහාරයෙන් පසු හිටපු ආරක්ෂක ලේකම්වරයා විදෙස් මාධ්‍යවේදියෙකු හමුවේ මෙතරම් විශාලත්වයෙන් යුතු ප්‍රහාරයක් අපේක්ෂා නොකළ බවට නිකුත් කළ ප්‍රකාශය තුළින් ආරක්ෂක ලේකම්වරයාගේ අවශ්‍යතාවට සරිලන ලෙස රාජකාරී කිරීමට අපොහොසත්වීමක් පෙන්නුම් කෙරෙන බවයි. But you had warnings about a suicide bomber. Not to this extent. It's a isolated, maybe 1 or 2 attacks here and there and various things. We never expected it to be so big. එසේම ප්‍රහාරයට පෙරදින ප්‍රහාරයක් පිළිබඳ තොරතුරක් ලද මොහොතේද දුරේ වගකීමට සරිලන ලෙස ක්‍රියාත්මක වීමට හිටපු ආරක්ෂක ලේකම්වරයා අපොහොසත් වී ඇති බව දක්වන කොමිසම ප්‍රහාරයක් සිදුවිය හැකි දිනය ස්ථාන වැරදිකරුවන් පිළිබඳ දැනුවත් වීමක් තිබියදී ධනාත්මක ඵලදායී පියවරක් ගැනීමට අසමත් වීම කෙරෙහි හිටපු ආරක්ෂක ලේකම්වරයාට වරද පවරා තිබෙනවා. ජනාධිපති කොමිසම නීතිපතිවරයාට නිර්දේශ කර ඇත්තේ අතපසු කිරීම සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දුටද සාපරාධී වගකීමක් ඇති බැවින් දණ්ඩ නීති සංග්‍රහයේ සුදුසු විධිවිධාන යටතේ ඔහුට එරෙහිව අපරාධ නඩු පැවරීම පිළිබඳ සලකා බලන ලෙසයි. ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ 2019 අප්‍රේල් 4 වන දින රාජ්‍ය බුද්ධි සේවයට විදෙස් බුද්ධි අංශයකින් ලද තොරතුර අනිකුත් බුද්ධ්‍යංශ සමග බෙදා ගැනීමට කටයුතු නොකිරීම සම්බන්ධයෙන් ජනාධිපති කොමිසම වගකීම පවරා ඇත්තේ හිටපු ජාතික බුද්ධි ප්‍රධානී සිසිර මෙන්ඩිස් මහතාටයි.
මෙම අසාර්ථකත්වය තීරණාත්මක බුද්ධි තොරතුරු හෝමාරු කර ගැනීම වළක්වා ඇති බවත් ඒ තුළින් ත්‍රස්ත කණ්ඩායම රැඳී සිටි ස්ථාන සොයා ගැනීමට සියලු බුද්ධි අංශ සම්බන්ධීකරණය කිරීමට තිබූ අවස්ථාවක් ගිලිහී ඇති බවත් ජනාධිපති කොමිසමේ නිගමනය වී තිබෙනවා. ඒ අනුව සහරන් හෂීම්ගේ ක්‍රියාකාරකම් පිළිබඳ සියලු විස්තර දැන සිටි එවක ජාතික බුද්ධි ප්‍රධානී සිසිර මෙන්ඩිස් මහතා සිදු කර ඇති අතපසු කිරීම සම්බන්ධයෙන් ඔහුටද සාපරාධී වගකීමක් ඇති බැවින් දණ්ඩ නීති සංග්‍රහයේ සුදුසු විධිවිධාන යටතේ ඔහුට එරෙහිවද අපරාධ නඩු පැවරීම කෙරෙහි සලකා බලන ලෙස ජනාධිපති කොමිසම නීතිපතිවරයාට නිර්දේශ කර තිබෙනවා. 2019 අප්‍රේල් 4 වන දින ලද විදෙස් බුද්ධි තොරතුර පිළිබඳ නිසි ලෙස විමර්ශනයක් සිදු කර එය නීතිය බලගැන්වීමේ ආයතන වෙත ඉදිරිපත් කිරීමට රාජ්‍ය බුද්ධි සේවය අසමත්ව තිබීම පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් තමන් සිදු කළ විමර්ශනයේ කේන්ද්‍රස්ථානය වූ බව ජනාධිපති කොමිසමේ අවසන් වාර්තාවේ සඳහන් වනවා. ඒ අනුව අදාළ බුද්ධි තොරතුර පිළිබඳ රාජ්‍ය බුද්ධි සේවයේ එවක අධ්‍යක්ෂකව සිටි නිලන්ත ජයවර්ධන නිසි බරක් ලබා දී නොමැති බව ජනාධිපති කොමිසමේ නිගමනය වී තිබෙනවා. ජනාධිපති කොමිසම නීතිපතිවරයාට නිර්දේශ කර ඇත්තේ සියලු කරුණු විග්‍රහ කිරීමේදී රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂවරයා බුද්ධි අංශය බැරෑරුම් ලෙස නොසලකා ඇති බවත් ප්‍රහාරය සම්බන්ධයෙන් ඔහුටද සාපරාධී වගකීමක් ඇති බැවින් නිලන්ත ජයවර්ධනට එරෙහිවද දණ්ඩ නීති සංග්‍රහයේ සුදුසු විධිවිධාන යටතේ අපරාධ නඩු පැවරීමක් සිදු කරන ලෙසයි. ශ්‍රී ලංකා පොලිසියේ ඉහළ නිලධාරීන් රැසකට ජනාධිපති කොමිසම මගින් චෝදනා එල්ල කර තිබෙනවා. කොමිසම නිගමනය කර ඇත්තේ සහරන් හෂීම්ගේ පසුබිම වර්ධනය සහ හැසිරීම සම්බන්ධයෙන් ලබා දුන් අතිවිශාල බුද්ධි වාර්තා සැලකිල්ලට ගෙන අවශ්‍ය පරිදි කටයුතු කිරීමට හිටපු පොලිස්පති පූජ්‍ය ජයසුන්දර මහතා අපොහොසත් වී ඇති බවයි. ප්‍රහාරයක් පිළිබඳ රාජ්‍ය බුද්ධි සේවය දුන් පූර්ව දැනුවත් කිරීමේ තොරතුර පිළිබඳ නිසි ලෙස වැඩිදුර විමසා බැලීමක් සිදු නොකිරීම, එම තොරතුර පිළිබඳ ආරක්ෂක ලේකම්වරයා සමග නිසි සාකච්ඡාවක් සිදු නොකිරීම යන අතපසු කිරීමද හිටපු පොලිස්පති පූජ්‍ය ජයසුන්දර මහතා විසින් සිදු කර ඇති බවට ජනාධිපති කොමිසම නිගමනය කර තිබෙනවා. කොමිසම නීතිපතිවරයාට නිර්දේශ කරන්නේ හිටපු පොලිස්පති පූජ්‍ය ජයසුන්දර මහතාට එරෙහිව දණ්ඩ නීති සංග්‍රහයේ සුදුසු විධිවිධාන යටතේ අපරාධ නඩු පැවරීම කෙරෙහි සලකා බලන ලෙසයි. මීට අමතරව ප්‍රහාරයක් එල්ල වූ සමයේ විශේෂකාර්ය බලකායේ අනුදෙන නිලධාරීවරයාව සිටි එම්.ආර්. ලතීෆ් මහතා වෙත ප්‍රහාරයක් පිළිබඳ පූර්ව දැනුවත් කිරීමේ තොරතුරු ලැබී තිබියදී එම තොරතුරු මත ක්‍රියා කිරීමට සිය බුද්ධි කොට්ටාසවලට උපදෙස් නොදීම පුදුම සහගත බව ජනාධිපති කොමිසම සිය අවසන් වාර්තාවෙන් අවධාරණය කර තිබෙනවා. ජනාධිපති කොමිසම නීතිපතිවරයාට නිර්දේශ කර ඇත්තේ ප්‍රහාරය වැළැක්වීමට කටයුතු නොකිරීම සම්බන්ධයෙන් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නන්දන මුණසිංහ මහතාට සහ පොලිස් අධිකාරී සංජීව බණ්ඩාර මහතාට එරෙහිව දණ්ඩ නීති සංග්‍රහයේ හෝ පොලිස් ආඥා පනතේ 82 වන වගන්තිය යටතේ අපරාධ නඩු පැවරීම කෙරෙහි සලකා බලන ලෙසයි. මේ අතර පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු ශ්‍රී ලංකා හමුදාව විසින් අත්අඩංගුවට ගත් ඉහ්සාන් මයිනුදීන් නම් සැකකරුවෙකු සම්බන්ධයෙන් වාසියක් ලබා ගැනීමේ උත්සාහයෙන් යුද හමුදාපතිවරයා ඇමතු හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාට එරෙහිව දණ්ඩ නීති සංග්‍රහයේ සුදුසු විධිවිධාන ප්‍රකාරව අපරාධ චෝදනා ගොනු කිරීම කෙරෙහි සලකා බලන ලෙස ජනාධිපති කොමිසම නිර්දේශ කර තිබෙනවා. අප්‍රේල් 21 ප්‍රහාරයට අරමුදල් සැපයූ ප්‍රධාන සැකකරුවන් ලෙස මරාගෙන මැරෙන ප්‍රහාරයෙන් මියගිය දෙමටගොඩ ඉන්ෂාෆ් සහ ඉල්හාම් යන ඉබ්‍රාහීම් සොහයුරන් හඳුනාගෙන ඇති අතර ඉන්ෂාෆ් කොලොසස් නම් තම කර්මාන්ත ශාලාව සම්බන්ධයෙන් වූ ආරවුලකට හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා සම්බන්ධ කර ගැනීමට උත්සාහ කර ඇති බව ජනාධිපති කොමිසම හමුවේ අනාවරණ වී තිබෙනවා. එමෙන්ම රිෂාඩ් බදියුදීන් මහතාගේ සහෝදරයා වූ රියාජ් බදියුදීන් සහ ඉන්ෂාෆ් අහමඩ් අතර ඇතිව තිබූ දුරකථන සම්බන්ධතා කිහිපයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අනාවරණ කරගෙන ඇති බවද ජනාධිපති කොමිසමේ අවසන් වාර්තාවේ සඳහන්. ඒ අනුව මේකේ විමර්ශනයේදී රිෂාඩ් බදියුදීන්ට සහ රියාජ් බදියුදීන්ට එරෙහිව තම කර්මාන්ත ශාලාව සම්බන්ධයෙන් අනාවරණය වී ඇති කරුණු ඉදිරි පියවර සඳහා අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම වෙත යොමු කරන ලෙස ජනාධිපති කොමිසම නිර්දේශ කර තිබෙනවා. එමෙන්ම MLAM හිස්බුල්ලා මහතාගේ ක්‍රියාකලාපය කාත්තන්කුඩි ප්‍රදේශය තුළ අන්තවාදය ව්‍යාප්ත වීමට හේතුවක් බවට ජනාධිපති කොමිසමේ අවසන් වාර්තාවේ සඳහන්. ජනාධිපති කොමිසමේ අවසන් වාර්තාව තුළ ශ්‍රී ලංකාවේ වහබ්වාදය තහනම් කළ යුතු බවත් සියලුම තවහිද් සංවිධාන වහබ්වාදයේ සංවිධාන වන බැවින් ඒවාද සියල්ල තහනම් කළ යුතු බවටත් නිර්දේශ කර තිබෙනවා. ජනාධිපති කොමිසම සිය අවසන් වාර්තාවෙන් නිර්දේශ කර ඇත්තේ බොදුබල සේනා සංවිධානයද තහනම් කරන ලෙසයි. මීට අමතරව සිංහලරාවය මහසෝන් බලකාය සිංහලේ ජාතික බලමුළුව සිංහලේ ජාතික සංවිධානය සිවසේනා සංවිධානය වැනි සංවිධානවල ක්‍රියාකාරකම්ද සමීපව අධීක්ෂණය කර එම සංවිධාන තුළ අන්තවාදී ක්‍රියාකාරකම් සිදුවන්නේ නම් සුදුසු නීතිමය පියවර ගන්නා ලෙස ජනාධිපති කොමිසම වැඩිදුරටත් නිර්දේශ කර තිබෙනවා.
එමෙන්ම බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩාත්තේ ඥානසාර හිමියන් 2013 පෙබරවාරි 27 වනදා මහරගමදී සහ 2014 ජුනි මාස පෝය දිනට පසුදින අලුත්ගමදී සිදු කරන ලද කතා අධ්‍යයනය කර උන්වහන්සේට එරෙහිව 2007 අංක 55 දරන සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුති පනත යටතේ අපරාධ නඩු පැවරීමේ හැකියාව සලකා බලන ලෙසද ජනාධිපති කොමිසම නීතිපතිවරයාට උපදෙස් දී තිබෙනවා. ජනාධිපති කොමිසමේ අවසන් වාර්තාව තුළින් යෝජනා කර ඇත්තේ පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට අදාළ සියලු අපරාධ නඩු විභාග කර අවසන් කිරීමට විශේෂ මහාධිකරණයක් පිහිටුවා දිනපතා නඩු විභාග කරන ලෙසයි. පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ විමර්ශනයට පත් කළ ජනාධිපති කොමිෂන් සභාවේ වාර්තාව අද කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට බාර දුන්නා. කතානායකවරයා පැවසුවේ එම වාර්තාව තමන් විසින් පාර්ලිමේන්තු පුස්තකාලයට ලබා දුන් බවයි. පාස්කු ප්‍රහාරය පිළිබඳ වාර්තාව ඒක ඉදිරිපත් කරනවා. පක්ෂ නායකතුමා චෝදනාවක් කළා මට මම පැනලා ගියයි කියලා. මම පැනලා ගියේ ඒ වාර්තාව බාරගන්න. පිටපත් ටික හෙට වෙනකොට හෙට උදේ වෙනකොට ලැබෙනවා. මට ලැබුණු පිටපත මං දැන් පුස්තකාලයේ තියෙනවා. ඔබතුමාලා ඕන කෙනෙකුට ගිහිල්ලා මේ පරිශීලනය කරන්න පුළුවන්. මෙන්න මේක තමයි මේ වාර්තාව. පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරාට පස්සේ විපක්ෂය මේ සම්බන්ධව වාදයක් විවාදයක් ඉල්ලනවා නම් ඒක පාර්ලිමේන්තුවේ සම්ප්‍රදාය අනුව පක්ෂනායකයන්ගේ රැස්වීමේදී සම්බන්ධව සාකච්ඡා කරත් තෙන නිසා මේක කිසිම රහසක් අංගන්න එවැනි ඉදිරිපත් කරපු ඒ සියලු මතවාද මම හිතන්නේ දුර්මතයන් හැටියට තමයි ගණන් ගන්න වෙන්නේ. ඉතින් අපි මෙම වාර්තාව නීතිපතිවරයාට යොමු කරනවා අදාළ කටයුතු සඳහා. ඒ හා සම්බන්ධ නීතිය ක්‍රියාත්මක කිරීම සම්පූර්ණයෙන්ම නීතිපති දෙපාර්තමේන්තුව හරහා කරනවා. ඒ හා සම්බන්ධ කිසිම දේශපාලන බලපෑමක් ඇඟිලි ගැසීමක් සිදු වෙන්නේ නැහැ. බැංකු පොලිය අඩුම වෙලාවේ ලක්ෂ 5ක් ගෙවා වෙන් කරගන්න. මල්බෙරි රෙසිඩන්ස්. වේගයෙන්ම ක්ලේම්ස් ගෙවන ලංකාවේ හොඳම සෞඛ්‍ය රක්ෂණය සොෆ්ලොජික් ලයිෆ්. මේ අතර පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කළ ජනාධිපති කොමිසමේ අවසන් වාර්තාවේ බොදුබල සේනා සංවිධානය තහනම් කළ යුතු බවට සඳහන් වීම සම්බන්ධයෙන් එහි මහලේකම් පූජ්‍ය ගලගොඩාත්තේ ඥානසාර හිමියන් අද කොළඹදී මාධ්‍ය හමුවක් පවත්වමින් අදහස් පළ කළා. ඇත්ත වශයෙන්ම අපි තාම මේ නිර්දේශය S2කින් දැක්කේ නැහැ. නමුත් දැකපු අය එහි ඇති කරුණු ගැන දැනුම්වත් කළා. ඒකට ඒකෙදී බොදුබල සේනා සංවිධානය තහනම් කරන්න කියලා දිනනවා. එහෙම නිර්දේශයක් තියෙනවලු. මොකද අපි මේ රට පාලනය කරලා තියෙන්නේ. පාලනය කරේ ওই පක්ෂ විපක්ෂ දෙපැත්තෙම ඉන්න අයනේ පාලනය කරුවේ. මද්රසා හැදුනත් ඒගොල්ලන්ගේ කාලේ. කාති උසාවිය ආවෙත් ඒගොල්ලන්ගේ කාලේ. ඒගොල්ලෝ කවුරු හෝ අඩු වැඩි වශයෙන් පාලනය කරන කාලේනේ. හලාල් ආවෙත් ඒගොල්ලන්ගේ කාලේ. ඊට පස්සේ ළමා විවාහයන් කරගත්තෙත් ඒ කාලේ. 4-5 දෙනා විවාහ කරගත්තෙත් ඒ කාලේ. ඔය එකී මෙකී නොකී සන්නද්ධ මේ ක්‍රියාකාරකම් වලට අදාළ සියලු පසුබිම් සැකසුනේ ඒගොල්ලන්ගේ කාලේනේ. ඉතින් ඒවා හෙළිදරව් කිරීම වරදක් නම් අපි ඉතින් ඕන එකට අපි ලෑස්ති ඕන දෙයකට ඕන විදියකින් මුහුණ දෙන්න. දෙදින නිල සංචාරයක් සඳහා පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතා අද පස්වරුවේ දිවයිනට පැමිණියා. අග්‍රාමාත්‍ය දුරයට පත්වීමෙන් පසුව ඉම්රාන් ඛාන් මහතා මෙරට සංචාරයේ යෙදෙන පළමු අවස්ථාව මෙය වන අතර මේ වසරේ පාකිස්තාන අග්‍රාමාත්‍යවරයා විසින් සිදු කරනු ලබන පළමු විදෙස් සංචාරයද මෙය වනවා. පාකිස්තාන අග්‍රාමාත්‍යවරයා මෙම සංචාරයේදී ශ්‍රී ලංකා ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා සමග ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ආරාධනයෙන් දෙදින නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණි පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතා එරට වේලාවෙන් දහවල් 12:30ට පමණ පිටත් වුණා. ඒ මහතා රැගෙන ලාහෝර් වලින් පිටත් වූ පාකිස්තාන ගුවන් හමුදාවට ඈත් ගුවන් යානයට ඉන්දිය ගුවන් අවකාශය භාවිතා කිරීමට ඉන්දිය රජය විසින් අවසර ලබා දෙනු ලැබුවා. පාකිස්තාන අග්‍රාමාත්‍යවරයා රැගත් ගුවන් යානය මෙරට වේලාවෙන් පස්වරු 4:30ට පමණ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළට ළඟා වුණා. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් උණුසුම් අයුරින් පිළිගැනීමෙන් අනතුරුව පාකිස්තාන අග්‍රාමාත්‍යවරයා වෙනුවෙන් හමුදා උත්තමාචාරද පැවැත්වුණා. प्रभु सम्मान उत्तमाचार පාකිස්තාන අග්‍රාමාත්‍යවරයා සමග මෙම සංචාරයට එක්ව සිටින දූත පිරිසට රෙදිපිලි හා ඇඟලුම් ඖෂධ කෘෂි ආහාර වෙළඳ භාණ්ඩ
ක්‍රීඩා භාණ්ඩ, මැණික් හා ස්වර්ණාභරණ, වාහන අමතර කොටස්, තොරතුරු හා sannivedana තාක්ෂණය, ඉදිකිරීම් ද්‍රව්‍ය හා ශල්‍ය උපකරණ යන අංශවල ආයෝජන නියෝජිත කණ්ඩායමක්ද ඇතුළත්. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතා අතර හමුවද අද අරලියගහ මන්දිරයේදී පැවැත්වුණා. පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතා සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතර හමුව හෙට උදැසන ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වීමට නියමිතයි. ජාත්‍යන්තරව ශ්‍රී ලංකාවට එල්ලවන මානව හිමිකම් චෝදනාවලට ප්‍රතිචාර දැක්වීම සඳහා රජය දැන්වත් නිසි යාන්ත්‍රණයක් සකස් කළ යුතු බව පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන් අද විදේශ අමාත්‍යවරයාට දැඩිව අවධාරණය කර සිටියා. ඒ අද පෙරවරුවේ විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා උන්වහන්සේ බැහැදැක ආශිර්වාද ලබා ගැනීමට පැමිණි අවස්ථාවේදී. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලේ 46 වැනි සැසිවාරය රටවල් 47ක සහභාගීත්වයෙන් ඊයේ ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවරදී ආරම්භුණා. කොවිඩ් වසංගත තත්ත්වයේ හේතුවෙන් මෙවර සමුළුව පැවැත්වෙන්නේ වීඩියෝ තාක්ෂණය ඔස්සේයි. විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා මෙරට වේලාවෙන් අද රාත්‍රියේ මානව හිමිකම් කවුන්සිලය ඇමතීමට නියමිතයි. එක්සත් රාජධානිය ප්‍රමුඛ රටවල් 6ක් විසින් ශ්‍රී ලංකාවට එරෙහිව සකස් කළ නව යෝජනාවලියක්ද මානව හිමිකම් කවුන්සිලය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා. විදේශ අමාත්‍යවරයා ඊට පෙර ආශිර්වාද ලබා ගැනීම සඳහා අද පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන් බැහැදුටුවා. දැනටත් අපේ රට ජාත්‍යන්තර වශයෙන් වෙන්න තිර කරන්න හදන. අපි ඒව නොදෙන ඉන්නව නෙවෙයි. හැබැයි රජයත් ඒව කල්පනා කරලා අර වඳුරු ගෙවල් හදන්න වගේ වැස්ස කාලේට පොළාත්ත කඩාගෙන ඇවිල්ලා ඔලුවට තියාගෙන ඉඳලා හරියන්නේ මේකට ස්ථීරසාර වෙනම ආයතනයක් පිටවල විදේශ අමාත්‍යාංශයට බද්ධ කරලා ඒකට දේශප්‍රේමී මිනිස්සු පත් කළ බෝනගෙන් කාර්යෝ නෙවෙයි. අපේ රට එක එකාගේ මැච් එකේ පන්දුවක් බවට පත් කරන්න එපා කියලා ආණ්ඩුවට කියනවා. මේ යෝජනාවලියේ තියෙන්නේ මේ රටේ අභ්‍යන්තර ප්‍රශ්න. ඒ කියන්නේ දේශපාලන ප්‍රශ්න ගැන තමයි වැඩිපුරම සඳහන් කරන්නේ. මේ තත්ත්වයක් උදාහරණ. ඒකෙන් පෙන්වුම් කරනවා මේ යෝජනාව දේශපාලන යෝජනාවක් මිසක් මානව අයිතිවාසිකම් පිළිබඳ යෝජනාවක් නෙමෙයි. පදනමක් නැති, කරුණු නැති තත්ත්වයක් තුළ මහ පොළවේ තත්ත්වෙ නොදන්න ආකාරයේ රටට විරුද්ධ ප්‍රචාරය. ඉතින් ඒවා හරහා රජයක් හැටියට අපි ඉතාම ඉවසීමෙන්, වගකීමෙන් සත්‍ය ලොවට අවබෝධ කර දීමටත් අපේ මිත්‍ර රටවල් සියල්ල සමග මේකට මුහුණ දෙන්න පුළුවන් තත්වයකට කටයුතු කරමින් සිටිනවා. මේ අතර අද දෙරණ බිග් ෆෝකස් වැඩසටහනට එක්වමින් රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මහතා පවතින තත්ත්වයේ සම්බන්ධයෙන් අදහස් පළ කළා. ශ්‍රී ලංකාවේ කරුණුකාරණා නිවැරදිව ඒ රටවල් වලට වටහා දෙන්නට ලංකාවේ තානාපති දූත සේවයේ සිටින නිලධාරීන් අසමත් වෙලා තියෙනවා. ඔවුන් අකාර්යක්ෂමයි. ඒ නිසා මේ තත්ත්වය ශ්‍රී ලංකාවට ඉතාම අවාසිදායක වෙලා තියෙනවා. අපි ජිනීවා වල තානාධිපතිවරු 106ක් ඉන්නවා. ඒ තානාධිපතිවරු අපේ තානාධිපතිතුමා ගිහිල්ලා ඒ පෞද්ගලිකව ගිහිල්ලා ඒ බෞද්ධරයකට හම්බෙලා ඒ කට්ටියට කරුණු කාරණා ඉදිරිපත් කරලා තිබෙනවා. ඊට අමතරව විදේශ ඇමතුමා මෙහි ඉන්න තානාධිපතිවරුන්ව හම්බෙලා තිබුණා. මම පෞද්ගලිකව තානාධිපතිවරුන්ව හම්බෙලා තිබෙනවා. ජනාධිපතිතුමත් මේ මිත්‍රශීලී රටවල් වල නායකයන්ට සහයෝගය අපි ඉල්ලා සිටලා තිබෙනවා. හැබැයි යථාර්ථයේ මානව හිමිකම් එකේ මොනවද හරියට උනේ වැරදියට උනේ කියන එක බලලා නෙවෙයි ඒ කට්ටිය ඡන්ද දෙන්නේ. ඒ කට්ටිය ඡන්දයක් දෙනකොට ඒ ඡන්ද දෙන්නේ ඒ තිබෙන ඒ දේශපාලන සහ ආර්ථික ඒ අවශ්‍යතා අනුව. අපිට මේ වෙද්දී ඇත්තටම මේ යෝජනාව පරාජයට පත් කරන්න තරම් ප්‍රබල ශක්තියක් තියෙනවද? මෙහෙමයි මං හිතන්නේ අපිට ඒ ඡන්ද 24ක් ගන්න පුළුවන්ද කියලා බැලුවොත් එහෙම මං හිතන්නේ ටිකක් අමාරු කාරණාවක්. අන්තිම මොහොත වෙනකම් මේ රටවල් එක්ක අපි ඒ කට්ටියත් එක්ක සාකච්ඡා කරමින් යනවා. මෙරටින් වාර්තා වන දෛනික කොවිඩ් ආසාදිතින් සංඛ්‍යාව පහළ ගොස් ඇත්තේ සිදු කරන PCR පරීක්ෂණ සංඛ්‍යාව පහළ දැමීම නිසා බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය චෝදනා කරනවා. මේ අතර කොවිඩ් ආසාදිතව පූර්ණ සුවය ලැබූ සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්‍යාරච්චි මහත්මිය අද සෞඛ්‍ය අමාත්‍යාංශයේදී යලි රාජකාරිය ආරම්භ කළා. ඊයේ දිනේත් කොවිඩ් ආසාදිතයන් 518 දෙනෙකු මෙරටින් වාර්තා වුණා. ඉන් 175 දෙනෙකුම හඳුනාගෙන තිබුණේ කොළඹ දිස්ත්‍රික්කයෙන්. ගම්පහින් 77ක්, මහනුවරින් 41ක්, කළුතරින් 38ක්, රත්නපුරින් 28ක් සහ මාතලේ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 26 දෙනෙකුද වාර්තා වී තිබූ අතර සෙසු දිස්ත්‍රික්කවලින් හඳුනා ගැනුණු කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව 105ක්. විදේශයන්හි සිට පැමිණි 28 දෙනෙකුද ඊයේ ආසාදිත ලැයිස්තුවට අයත්. ඊයේ මෙරටදී සිදු කර ඇති PCR පරීක්ෂණ සංඛ්‍යාව 11779ක්.
මේ අතර තවත් කොවිඩ් මරණ 5ක් ඊයේ වාර්තා වුණා. දුනගහ, නුගේගොඩ, කොළඹ 12, මිනුවන්ගොඩ සහ කොළඹ 13 යන ප්‍රදේශවලින් එම මරණ වාර්තා වූ අතර කාන්තාවන් 3 දෙනෙකු සහ පිරිමි පුද්ගලයන් 2 දෙනෙකු ඊට අයත්. ඒ අනුව මේ දක්වා මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 450ක්. අපි දැක්කා පසුගිය සතියේ විතර රෝගීන් 1000 ආසන්නයට ආසාදිතව යනවා. අනිත් පැත්තෙන් අපි දැක්කා ආසන්නම දින ටිකේ 500 ආසන්නයේ රෝගීන් විචලනය වෙනවා. ප්‍රධාන කාරණා දෙකක් මත මේ ආසාදිතයින් සංඛ්‍යාව තීරණය වෙනවා. පළවෙනි එක තමයි අපි කරන PCR පරීක්ෂණ සංඛ්‍යාව මත. දැන් පසුගිය ආසන්නම දින 3 PCR පරීක්ෂණ ගම්පහ දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය අධිකාරී කාර්යාලවල తాවකාලිකව නැවතිලා තිබුණේ. හේතුව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු එන්නත් කරන වැඩසටහනේ යෙදලා තිබුණු නිසා. නමුත් අපි දැක්කා ගම්පහ දිස්ත්‍රික්කයේ 100 ආසන්නයේ රෝගීන් වාර්තා වෙනවා ජාතික දත්තවල. ඒ වාර්තා වෙන්නේ රෝහල් වලට ගිහිල්ලා කරපු PCR පරීක්ෂණ සහ රැපිඩ් ඇන්ටිජන් ටෙස්ට් වලින් පොසිටිව් වෙච්ච කොටස්. අනිත් එක අපි හැමෝම දන්නවා සුගිය පැය 24 වාර්තා වෙන ආසාදිතෝ කියලා කිව්වට ඇත්තටම පහුගිය පැය 24 PCR පරීක්ෂණ වලින් තහවුරු වෙන රෝගීන් මේ PCR සාම්පලය ආසන්න වශයෙන් දින 3 ඉඳලා 10 වෙනකන් පිටිපස්සේ දවස්වල ගනිපුවා. ලෝක සෞඛ්‍ය සංවිධානය කියන විදිහට 2022 වර්ෂය අවසාන වෙලා 2023 වෙනකොලොත් ලෝකේ කොවිඩ් වසංගතය තියෙනවා. ඉතින් එතකල් රටවල් වහලා තියන්න බෑ. කොවිඩ් තියෙද්දි ජීවත් වෙන්න ඕනේ. කොවිඩ් හදාගන්නේ නැතුව ඒ වගේම තව කෙනෙකුට කොවිඩ් බෝ කරන්නේ නැතුව. දැන් මෙහෙම වෙනකොට අපිට ඕනේ කරන්නේ නීතියක්. මේ ගැසට් පත්‍රය ගහලා තියෙන්නේ කොවිඩ් තියෙද්දිම එදිනෙදා කටයුතු කරගෙන යන්න පුළුවන් තත්වයක් නිර්මාණය කරන්න. මිනිස්සු දුර තියාගෙන ඉන්නවා නම් මිනිස්සු මූණු ආවරණ පළඳිනවා නම් නිරන්තරයෙන් අත් හොදා ගන්නවා නම් මේක නවත්ත ගන්න පුළුවන්. කොවිඩ් රෝගේ පාලනය වෙනවා. මේ අතර කොවිඩ් මර්ධන එන්නත් කරන වැඩසටහන යටතේ ඉන්දියාවෙන් ලද ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා එන්නත අද දිනෙත් කොළඹ හයිඩ් පිටියේදී මෙන්ම තවත් ස්ථාන කිහිපයකදී ජනතාව වෙත ලබා දීම සිදු කෙරුණා. කොවිඩ් එන්නත ඊයේ දිනේදී මෙරට පුද්ගලයන් 15583 දෙනෙකුට ලබා දී ඇති අතර එම එන්නත මේ වන විට ලබා දී ඇති සමස්ත සංඛ්‍යාව 354352ක්. ඊයේ දිනේදී කොළඹ දිස්ත්‍රික්කයේ මේ තදාසන් ප්‍රදේශවල එන්නත් ලබා දීම දක්නට ලැබුණා. දිවු පොලින් ඒ වගේම දක්නා නිසි ක්‍රමවේදයකට මේක සිද්ධ වෙන්නේ. කොළඹ නගර සභාවත් ඒ වගේම අනිකුත් සෞඛ්‍ය නිලධාරී කාර්යාලවලත් මේ එන්නත් ලබා දීම සම්බන්ධයෙන් ඒගොල්ලන්ට මේක අලුත් දෙයක් නෙවෙයි. එක දවසේ එක වෙලාවට සියලුම දෙනාට එන්නත ලබා දීම ප්‍රායෝගිකව කරන්න බැරි වෙලා තියෙනවා. ඒ නිසාම අපේ සෞඛ්‍ය නීති පිළිපදිමින් තමන්ගේ වාරයේ පැමිණෙන තෙක් ඉවසීමෙන් කටයුතු කරන්න කියලාත් ඉල්ලා සිටිනවා. මොකද කාටවත් මේක එන්නත් නොදී ඉන්න කවුරුවත් බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඒ අනුව ඉන්දියාවේ සීරම් ආයතනයෙන් කොවිෂීල්ඩ් එන්නත් මිලියන 10ක් ලබා ගැනීම සඳහා ගෙවීම් කිරීමටත් ඇස්ට්‍රාසෙනෙකා එන්නත් එංගලන්ත මව් සමාගමෙන් ඍජුවම මිලදී ගැනීමටත් කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා. මේ සියලුම කරුණු සැලකිල්ලට අරගෙන තමයි ඉතාම සුදුසු මොහොතේදී දෙවන එන්නත ලබා දෙන්නේ. ඉතාම ඉක්මනින් එන්නත ලංකාවට ගෙනගෙන දෙවනි මාත්‍රාව ලබා දෙන්න සූදානම් වෙලා ඉන්නවා. ඒකේ කාලය පිළිබඳ ගැටලුවක් ඇති වෙන්නේ නැහැ. භූමි දානයේද නැත්නම් ආදානය පිළිබඳව ප්‍රශ්නයේදී ඔබතුමාලා දැන් සෞඛ්‍ය මණ්ඩලයේ තීරණයකට අනුමැතිය දීලා ඒක තමයි දැන් ක්‍රියාත්මක වෙන්නේ. ඒගොල්ලන්ගේ ඒ පිට වෙන වතුර තුලදී භූගත ජලයට වෛරස් එකතු වීමේ හැකියාවක් නැද්ද? ඉතින් මේ සියලුම කරුණු සම්පින්ඩනය කොට ඒ සම්බන්ධයෙන් තීන්දුවක් ලබා දිය යුත්තේ සෞඛ්‍ය අංශ සහ මේ හා සම්බන්ධ විද්වත් කමිටුව. ඒක නැවත යොමු කරලා තිබෙනවා. ඒ කමිටුවට එහා සම්බන්ධයෙන් ජනතාවගෙන් තියෙන ඉල්ලීමක් තරම් වුන් තීන්දුවක් ගන්න කියලා අපි බලාගෙන ඉන්නවා. මේ අතර අගමැතිගේ පොරොන්දුව ඉටු කරනු විද්වත් කමිටුවේ නිර්දේශ ක්‍රියාත්මක කරනු යන බැවින් ආදාහනයට එරෙහි ජාතික ව්‍යාපාරය අද කොළඹදී විරෝධතාවයක නිරත වුණා. ඊට සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක්ද එක්ව සිටියා. අගමැතිතුමා පාර්ලිමේන්තුවේ ලබා දුන්නු පොරොන්දුවට පවා පිටුපාන ආණ්ඩුවක් අපිට තියෙන්නේ. මොන වගේ ලැජ්ජාවක්ද මේක? පාකිස්තාන් අගමැතිතුමාට මේ රටේ මහජන ඡන්දයෙන් පත්වෙච්ච පක්ෂවල් කීපයක පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඉල්ලීමක් කළා. ඒ ඉල්ලීමට ඉඩ නොදී මේ ආණ්ඩුවේ නිල ප්‍රකාශයක් කෙහෙලි රමුක්වල ඇමතිතුමා කරලා තියෙනවා. මොන වගේ බොළඳ ප්‍රකාශයක්ද මේක? මේ අතර කොවිඩ් ආසාදිතව IDH රෝහලේ ප්‍රතිකාර ලබා පූර්ණ සුවය ලැබූ සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්‍යාරච්චි මහත්මිය අද යලි රාජකාරී ආරම්භ කළා. සෞඛ්‍ය අමාත්‍යාංශයේදී ඇය නිලධාරීන් සමග විශේෂ සාකච්ඡාවකට එක් වූ අතර එහිදී පවතින කොවිඩ් වසංගත තත්ත්වය සහ වෛරසය මර්ධන වැඩපිළිවෙලෙහි ප්‍රගතිය මෙන්ම ඉදිරි සෞඛ්‍ය සංවර්ධන වැඩපිළිවෙල සම්බන්ධයෙන් සාකච්ඡා කර තිබෙනවා. අද තවත් නව ආසාදිතයන් 222 දෙනෙකු හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා තහවුරු කළා. ඒ සමග මෙරටින් වාර්තා වූ සමස්ත කොවිඩ් ආසාදිතයන් ගණන 80739ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
කොවිඩ් ආසාදිතව සිටි 732 දෙනෙකු සුවය ලබා අද පිටත්ව යාමත් සමග ප්‍රතිකාර හා නිරෝධායන කාල සීමාව අවසන් කළ සංඛ්‍යාව 75842ක්. තවදුරටත් ප්‍රතිකාර ලබන්නේ ආසාදිතයන් 4447 දෙනෙකු පමණයි. ඒකාබද්ධ සෞඛ්‍ය සේවා සංගමය අද විරෝධතා පාගමනක් සංවිධානය කර තිබුණා. ඒ ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින්. කොළඹ ජාතික රෝහල අසලට අද පස්වරුවේ රැස් වූ ඒකාබද්ධ සෞඛ්‍ය සේවා සංගමය විරෝධතා පාගමනක් ආරම්භ කළා. ඒ දින 180 සම්පූර්ණ සියලු ආදේශක සහ අනියම් සේවකයන් ස්ථිර කිරීම ඇතුළු ඉල්ලීම් 11ක් මුල් කර ගනිමින්. මෙහිදී පාගමනින් පැමිණි විරෝධතාකරුවන් සෞඛ්‍ය අමාත්‍යාංශයට ඇතුළු වීමට උත්සාහ කිරීමත් සමග උණුසුම් තත්ත්වයක් ඇති වුණා. අනතුරුව මෙම පිරිසෙන් නියෝජිතයින් කිහිප දෙනෙකුට සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයා සහ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා සමග සාකච්ඡාවක් සිදු කිරීමට අවසර හිමි වුණා. කෙසේ වෙතත් විරෝධතාකරුවන් පැවසුවේ සාකච්ඡාව අසාර්ථක වූ අතර ඉක්මනින් පිළිතුරක් ලබා දෙන බවට සෞඛ්‍ය බලධාරීන් පොරොන්දු වූ බවයි. අපි ආවේ ඉල්ලීම් 11ක් මාස 6ක් තිස්සේ මේවා ඉල්ලගෙන ආවේ. ඒ නිසා මේ ඉල්ලීම් දෙකට අදාළ විසඳුම් ටික තමයි අපිට ඕන. ඒ නිසා වහාම ඇවිල්ලා මේ ටික විසඳන්න කියලා කියන්නේ. අනතුරුව පිරිස එම ස්ථානයෙන් විසිර ගියා. මේ අතර මෙම විරෝධතාවට සම්බන්ධ නොවූ වෘත්තීය සමිති 21ක නියෝජිතයින් පිරිසක් මෙම ගැටලුව සම්බන්ධයෙන් වැඩබලන සෞඛ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා හමු වී සාකච්ඡා කර තිබෙනවා. චන්න ජයසුමන මහතා ප්‍රකාශ කළේ තමන් අදාළ ගැටලුව සම්බන්ධයෙන් ජනාධිපති පෞද්ගලික ලේකම්වරයා දැනුවත් කළ බවයි. ක්‍රීඩාපුවත් ගෙන එන්නේ තාලුක මුණසිංහ. කොදව් තරකාවලිය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා ක්‍රිකට් පිළ අද දිවයිනෙන් පිටත්ව ගියා. මේ අතර වේගපන්දු පුහුණුකරු චමින්ද වාස් අවසන් මොහොතේ තනතුරෙන් අස්වීමට හේතුව මුදල් පිළිබඳව ඇති වූ මතභේදයක් බව ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා අද පාර්ලිමේන්තුවට ප්‍රකාශ කළා. ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වේගපන්දු පුහුණුකරු ලෙස පත්කර සිටි චමින්ද වාස් බටහිර ඉන්දිය කොදව් සංචාරය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම පිටත්ව යාමට පැය කිහිපයකට පෙර සිය දුරෙන් හදිසියේ ඉල්ලා අසූ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඊයේ නිවේදනය කළා. චමින්ද වාස් සිය තනතුරෙන් ඉල්ලා අස්වීම පිළිබඳව ක්‍රීඩා අමාත්‍යවරයා අද පාර්ලිමේන්තුවට කරුණු පැහැදිලි කළා. චමින්ද වාස් මැතිතුමාව පුහුණුකරුවා විදිහට නම් කරන්න තීන්දුව කරාට පස්සේ අවසාන මොහොතේ ඇවිල්ලා යම්කිසි වැඩි කිරීමක් පිළිබඳව එතුමා ඉල්ලීමක් කළා තියෙනවා. ලක්ෂ 7මාරක මුදලක් ගෙවන්න එකග වෙලා තියෙනවා මේ සංචාරට පමණක්. මොකද ක්‍රිකට් පාලක මණ්ඩලයේ ගිවිසුම් ප්‍රකාරව යනකොට ඒ ගිවිසුමට අමතරව ටුවර් ෆී එකක් තියෙනවා. ඒ ටුවර් ෆී එකට අමතරව තමයි ගරු මණ්ඩලතුමනි මේ ලක්ෂ 7මාර ගෙවන්න ක්‍රිකට් පාලක මණ්ඩලය එකග වෙලා තියෙන්නේ. හැබැයි කෙසේ වෙතත් චමින්ද වාස් මැතිතුමන් මේ ලක්ෂ 7මාර පිළි අරගෙන නැහැ. එතුමා රෙසිග්නේෂන් දීලා තියෙනවා. කලින් හිටපු වේග පන්දු පුහුණුකරු ඩේවිඩ් සේක කියන පුද්ගලයාට ගෙවපු මුදලක් තිබුණා. ඉතින් මේ මුදල එතුමාට දෙන්න යුතුකමකුත් තිබුණා. ඒ පිළිබඳව සාකච්ඡා කරන්න ක්‍රමවේදයක් තියෙනවා. ටුවර් එක රෑ 11ට එයාපෝට් යන්න තියේදී හැන්දෑවේ 5ට ඇවිල්ලා මෙහෙම කරේ නැත්තම් මම රිසයින් වෙනවා කිව්වම ඒ ප්‍රෙෂර් එකට අපි ක්‍රිකට් පාලක මණ්ඩලයේ වැරදි ඇති. ඒක මට අදාළ නැහැ. හැබැයි ක්‍රිකට් පාලක මණ්ඩලයේ ඒ ප්‍රෙෂර් එකට ඔළුව නැවුවොත් හෙඩ් පිට්ටනියට බහින්න කලින් තව පුහුණුකරුවෙක් කිව්වොත් මට මේක දුන්නේ නැත්තම් මං අයින් වෙනවා කියලා. අනිත් එක්කනට දුන්නා නම් අපිට දෙන්න කියලා. එතකොට අපි කොහොමද මේකට මුහුණ දෙන්නේ? මේ අතර වේගපන්දු යැවීමේ පුහුණුකරුවෙකු නොමැතිව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද දිවයිනෙන් පිටත්ව ගියා. නමුත් ශ්‍රී ලංකා 2020 නායක දසුන් චානකගේ විදේශ ගමන් බලපත්‍රය අස්ථානගත වීම හේතුවෙන් ඇති වූ වීසා ගැටලුවක් මත ඔහුට ශ්‍රී ලංකා කණ්ඩායමත් සමග කොදව් දේශය බලා යාමට නොහැකි වූ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසනවා. අදාළ ගැටලුව නිරාකරණය කරගත් වහාම දසුන් චානකව කොදව් දේශය බලා පිටත් කර යැවීමට නියමිතයි. සමගින් ප්‍රවෘත්ති අවසන්. සුවදායි රාත්‍රියක්.